නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. පිංහතුනි, අද අපි ඔබේ ජීවිතයට ඉතාම වැදගත්. කොහොමද අපි ජීවිතය අලුතෙන් ආරම්භ කරන්නේ? අපි දන්නවා මේ ලැබූ නව වසරේ තාම මුල්දින කීපය ගෙවීගෙන යන්නේ. අපේ ජීවිතය කොහොමද මේ ධර්මයත් එක්ක අපි අලුතෙන් සකස් කරගන්න? පරණ වැරදි පරණ අකුසල් ජීවිතයේ පසු තැවෙන දේවල් අයෝ මෙහෙම වුණානං හරි මට වැරදුනා මං ඒක නොකර ඉන්න තිබුණේ. ඔය වගේ ජීවිතය ආපස්සට බලල පසු තැවෙන දේවල් අපි කාගේ ජීවිතවල ඕන තරන් තියෙන්න්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ යම් මොහොතක ඉඳම් ඔබේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මං අද ඉදං වෙනස් වෙනවා. මං අද ඉදං හැදෙනවා. අද ඉදම් මං ජීවිතය අලුතෙන් පටන් ගන්න. ඒ අලුත් ආරම්භය බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ හරියට වලාකුලින් මිදෙන පුන් සඳක් වගේ. දුම් මීදුම් වලාකුළුවලින් වැහිලා තියෙනකොට ඒ සඳ බැබලෙන්නේ නෑ. හැබැයි වලාකුළුවලින් දුමෙන් මීදුමෙන් වැහිච්ච සඳ ඒවැන් විවෘත වනාට පස්සේ විවර වනාට පස්සේ ඒ සඳ බැබලෙන්ට පටන් ගන්න. අන්නේ වගේ තමයි ඔබේ ජීවිතයත් ඔබට පුළුවන් අලුතෙන් පටන් ගන්න. අද ඉදම් මං හැදෙනවා. අන්න අද ඉදං ඔබේ ජීවිතය බැබලෙන්න්න පටන් ගන්න. අර අඳුරු වලාකුළු ඒ අන්දකාරයේ ඔබේ ජීවිතෙන් ඉවත් වෙලා යන. අන්නේ පිණිස ඔබ දක්ෂ කෙනෙක් බවට පත්වෙන්. පිංහතුනි, මේ ධර්මමාර්ගය වඩාගෙන යන ශ්‍රාවකයට අවශ්‍යම බලධර්ම පහක් තියෙනවා. ඒ තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ කාරණා පහ ඔබ තුළ ඔබ ආපස්සට බලන්න. අද දවසිනම් අපි හිතම පරණ ඔක්කෝම අමතක් කරලා අද ඉදම් මන් ධර්ම මාර්ගය වඩනවා කියලෝ බරිෂ්ඨාන කරගන්න. දැන් අද ඉදං ඔබේ ජීවිතය තුළ තුනුරුවන් ගැන සද්ධාව ඇතිවෙන විදිහට ජීවිතය සැලසුම් කරන්න. තුනුරුවන් ගැන සද්ධාව ඇතිවෙන විදිහට දවසින් දවස ධර්මය පුරුදු කරන්න පටන්ගන්න. බුදුන් වදින්න පටන්ගන්න පුංචි තැනයිද. අප හිතම ගෙදර බුදුන් අදින්නේ නෑ. සාමාන්‍ය බොහෝ ගෙවල් ගත්තොත් එහෙම බුදුන් අදින ගයක් හොයා ගන්න තියෙන කලාතුරකි. සමහර වෙලාවට සමහරු ඉන්නවා අර අපි මේක කරා කියන්න ඕනෑවට ඉක්මනින් ගිහිල්ල ඔන්න පහන පත්තු කරනවා. එක කාටයි ළමයකුට කියනවා මේ ඔය මල්ටිකක් කඩාගෙනන්න පහන පත්තු කරන්න ඕනේ. පහන පත්තු කරා මල්ටික තිබ්බ බේෙන් වැන්ද බේෙන් ගියා කියලා එච්චරයි. ඒ අරන්න බුදුගුණ සිහි කරලා අඩුගානේ කරණීමිත සූත්‍රයේ රතන සූත්‍රයේ දවසේ විනාඩි 10-15ක් තුනුරුවන් ගුණ සිහි කරලා පිරිත් ටිකක් කියලා බුදුන් වදින පුරුද්දක් අද කලාතුරකින් ගෙවල් වල ඉතුරු වෙලා තියෙන. අද බොහෝ වෙලාවට ඔබ බලන්න ජීවිත කාලකන්නි වෙන අවාසනාවන්ත විදිහට ජීවිත ගෙවිලා යන ප්‍රධානම හෝනියම රූපවාහිනී. මේ ටීවී එක තමයි ගෙවල් වල තියෙන හෝනියම වෙලා තියෙන. සාමාන්‍යයෙන් හවස ඉදගත්තට පස්සේ සාමාන්‍ය ලංකාවේ බොහෝ ගංවල සාමාන්‍ය ජීවිත ගත්තොත් හවස 5-6 වෙනකොට එතන වාඩි වුණාට පස්සේ ඒ අන ටෙලිනාට්‍ය ටික රෑ එකින් එකට ටෙලිනාට්‍ය ටික එකක් මාරු කරනවා ඊළඟ එක බලන ඒක යනකොට තව එකක් පටන් ගන්න. පැය ගනම් මෙතනම කාලකන්නි වෙනවා. සමහරු කෑම කන්නෙත් එතන. කෑවට පස්සේ නැකිටලා ගිහිල්ලා අත හොදන්න පිගාන හොදන්නවත් වෙලාවක් නෑ. ඇයි ඊළඟ කොටස බලන්න ඕන. අර ඉදුල් ටික අතේ වේලිලා එක්ක ඇඟිලි ටික ලෙව කකා. එතනට වෙලා ඉන්නවා. ඊළඟට සමහරු මහ රෑ තිස්සේ පටන් ගන්නවා දේශපාලන වැඩසටහන් සාකච්ඡා. එහෙම බැනගන්නවා මෙහෙම බැනගන්නවා. එයාගේ වැරදි මෙයා කියනවා, එයා මෙයාට හොරා කියනවා, මෙයා යාට හොරා කියනවා. ඒ දෙගොල්ලෝ රූපවාහිනිය ඉදිරියේ බැනගෙන රණ්ඩු වෙලා බොහෝම හොඳට වැඩසටහන ඉවර වෙලා අතට අත දීලා බොහොම සතුටෙන් ඒ අය යනවා. ඒ අයට වෙනම ජීවිතයක් තියෙන්නේ. හැබැයි මේවා බලාගෙන ඉන්න මිනිස්සු ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන් මුන් මෙහෙමයි මුන් හොරු
එහෙට බනිනවා මෙහෙට පයිනවා වෛරය දවේශය බලවත් කරගෙන රාත්‍රී නින්දට යන. ඔබ හිතන්න හිතක් දවේශයෙන් බලවත් වෙලා. කේන්තියෙන් වෛරයෙන් දවේශයෙන් නින්දට ගියාට පස්සේ ඒ නින්ද සැප නින්දක් නෙමේ. සමහර වෙලාවට නින්දෙම මැරෙන්න්නත් පුළුවන්. අපි හිතම මොනවහරි හේතුවකින් නින්දෙන් පපු යමාරුවක් හැදිල මොකක් හරි හේතුවකින් නින්දෙන් මැරුණ. හැබැයි නිදාගත්තේ හිතේ සැනසීමකින් බුදුන් ඇඳලා ධර්මයක් සිහිකරගෙන පිනක් සිහිකරගෙන මෛත්‍රී සහකත හිතකින් නින්දට ගිහිල්ලා නෙමේ. ඒ නිසා මරණින් මත්ති දුගතියට වැටෙන්න තියෙන අවස්ථාව බොහෝ වැඩි එවැනි දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් නින්දට ගිය කෙනෙකුට. අන්නේ නිසා පිංහතුනේ අපේ ජීවිතවල මේ වැරදිච්ච තැන් අඩුපාඩු මොනවද ඇත්තටම අපිට වැරදුනේ. ආපස්සට බලලා ජීවිතයේ මේ වැරදි අඩුපාඩු සකස් කරගන්න ඔබ දක්ෂවේ. ඔබ බොහෝ වෙලාවට රූපාහිනී නරබන්න. සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන අයට ජීවිතේ බුදු හාමුදුරුවෝ පංචසීලෙ පෙන්වා. දැ අපි මේ ගිහියයි ලක්ක කරලා මේ දේශනා විශේෂි මොකද බණහනාය ගත්තොත් බොහෝ ගිහි ශ්‍රාවකයෝ. එතකොට ඔබේ ජීවිතය තුළ ඔබ ඔබේ ගිහි ජීවිතය තුළ කාමයන් පරිහරණය කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා ආදීනව දස්සාවිනෝ. ඒ පංචකාමයන් පරිහරණය කළ යුත්තේ ආදීනව දකිමේ. ඒවැ සීමාව ඉක්මෝල යන්නේ නෑ. දැන් ගිහි ශ්‍රාවකයකුට නටන්න එපා කියල නෑ. සින්දු කියන්න පුළුවන්. හොද ගායන හැකියාවත් තියෙන කෙනෙකුට සිින්දු කියන්න පුළුවන්. නටන්ඩ පුළුවන් කෙනෙකුට නටන්ඩ පුළුවන්. විනෝද වෙන්න පුළුවන්. විනෝද ගමන් යනවා සංගීත සන්දර්ශන බලන්න යනවා. චිත්‍රපටි බලන්න යනවා. ඒව කොහෙවත් එපා කියලනෑ ගිහි ශ්‍රාවකයකුට. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන බොහොම ලස්සන්ට ඇඳල පැළඳලා ප්‍රන්රිදී මුතු මැනික් පරිහරණය කරන හොඳට කාලබිල බොහොම සතුටෙන් ඉන්නවා. එදකොට ගිහි ශ්‍රාවකයකුට බුදුරජාණන් වහන්සේ ඒක එපා කියලනෑ. ඔබ ජීවිතයේ සතුටෙන් ඉන්න මේ ඉන්න මනුස්සලෝක අපායක ඉන්න වනෙමේ. දැ සමහරු ඉන්නවා මනුස්සලෝක ඉන්නවා හැබැයි ඉන්න අපා ඉන්නවා වගේ. සල්ලි තිබුණට කන්නේ නෑ. බොහෝම එක්ක පරණ එකක් මොනවල් රත් කරගෙන කනවා. ඊය උයාගත්තේ අද රත් කරගෙන කනවයි පොඩ්ඩ ඉබල බලනවා පිළුණු ගඳද කියලා ඕන එකක් කියලා ඔය කනවා. අපි ඉතින් කවුරුත් මැරලා යන එකන ඔය ඉන්න කාලි මොනවක අය හම්මොකද. ඒත සමහරයි ඉන්න මේ කන්න නැතිකමකට නෙමෙයි. ඒත් ලෝභකම මසුරුකම නිසා නොකා නොබි හරියට ඇඳුමක් අදින්නේ. ලස්සනට ජීවත්වෙන්න මනුස්සලෝක පුළුවන්කම තියෙද්දී ඒවස් හසර අකුසල් හැටියට එනවා. දන්දීලා දීපු දේට සසරේ ලෝභ කරලා තිබුණොත්. දීපු නිසා ලැබෙනවා හැබැයි ලැබිච්චදේ පරිහරණය කරන්න හිත නැවෙන්නේ. ලස්සන්ට ඇඳල පැළඳලා ඉන්න. හොඳට කාලබීල ජීවත්වෙන්. ගිහි ජීවිතේ බොහොම සතුටින් සැපසේ පංචකාමයන් පරිහරණය කරමින් ජීවත්වෙන්න හිත නැමෙන්නේ. කොච්චර සල්ලි තිබ්බත් එක්ක පොත්තොල දාලා සමහරු තමන්ට වැඩකුත් නෑ කොහේ හරි ඉඩං අරන්දාන. මුළු ජීවිත කාලෙම ඒ ඉඩමින් ප්‍රයෝජනයක් ගන්නත් බෑ. මැරුණට පස්සේ එක්කො ඒවා කාටහරි හොරෙක් අයිති කරගන්නවා. එක්කු රාජසන්තක වෙනවා. එක්කො බැංකු පොත්තල තියලා ඒවා හංග ඒ බැංකු ඉදානෝ මේ බැංකු ඉදානෝ කණ්ඩෙ බොඩ්නේ නැතුව සමහරු මේ ඉතුරු කරන්න ඕන ජීවිතේ හැබැයි අනාගත ආයෝජනය පිණිස තමන්ගේ පරිහරණයට අරගෙන සමහරු කණ්ඩි බොන්නේ නැතුව මේ වගේ බොහෝම ජීවිත ගත කරන. මේක අර පිරිමැස්ම නෙමේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ පෙන්න්න ගිහි ශ්‍රාවකෙක් පංචකාමයන් පරිහරණය කරනවා ආදීනව දස්සාාවන. හැබැයි එක ආදීනව දකින. බලන්න ගිහි ශ්‍රාවකයකුට බුදුහාන්දුරුව එපා කියල තියෙන මොනවාද. ප්‍රාණගාතයේ දෙන්න එපා. පුංචි සතෙක්කත් මරන්නේ ප්‍රාණගාතය දෙන්න. තමන්ට රැකී රක්ෂා හැටියට කවරු හරි කියන හොඳ බිස්නස එකක් තියෙනවා. උදට හම්බ කරන්න පුළුවන්. හැබැයි යා කල්පනා කරනවා එක්කෝ සත්තු ගොයිපලක් වෙන්න පුළුවන් මස් පිණිස සතුන් ඇති කරන එකක් වෙන්න පුළුවන් කොකුල් පාම එකක් දාන එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක තුළ එයා කල්පනා නොන්නේ බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළදාම් හැටියට පෙන්න්නපු දේවල්. එයා කවදාවත් ප්‍රාණගාතයේ තමන්ගේ දෙන්නෙත් නෑ
අනුන් ලවා කරවන්නෙත් නෑ. එයා ප්‍රාණඝාතයෙන් වලකිනවා. ඊළඟට හොරකං කරන්න ඕන තරම් අපි හිතමු රස්සා කරන තැන කොමිස් ගන්න පගාව ගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. හැබැයි යා හිතනොන්නෑ මං කවදාවත් මගේ උත්සාහයෙන් දහඩිය මහන්සේ මට ලැබෙන වැටුප මට ලැබෙන දීමනාව මිසක් මං කවදාවත් නොදුන් දෙයක් ගන්නේ නෑ හොරකං කරන්න. සාධාරණව ධාර්මිෂ්ටව තමන්ට තියෙන්නුන තමන්ගේ ධනය ගැන සතුට මං මේ හම්බ කරගත්තේ මගේ දහඩිය මහන්සේ මගේ උගත්කමේ මගේ කැපවීමේ මං අනුන්ට ගිනිගෙඩි දීලා හම්බ කරපු දේවල් නෙමේ මේවා සාධාරණ මුදල් සාධාරණ සල්ලි අන්න තමන් උපයාගත්ත ධනය ගැන තමන්ට තියෙන් ඕනෑ සතුටක් තමන්ගේ ධනය ගැන ඒ නිසා කවදාවත් හොරකං කරන්න නොදුන් දෙයක් ගන්න කිසිම විදිහකට පෙළබෙන්නේ ධර්මය හැසිරෙන ගිහි ශ්‍රාවකය ඊළඟට විවාහ වුණාට පස්සේ තමන්ට බිරිඳක්කින්න බිරිඳට ස්වාමියෙක්කින්න ඒ අයි විවාහ ජීවිතය තුළ බොහොම සතුටින් පංචකාමයන් පරිහරණය කරගෙන ජීවත්වෙනවා කාම බෝගී ජීවිත ගත කරනවා ඒ අයට දරුව ලැබෙනවා දරුවන්ගේ අනාගතය ගැන හිතනවා ඒක තමයි ගිහි ජීවිතේ හැබැයි තමන් කොයිම විදිහකටවත් තමන්ගේ බිරිඳ ඉක්මවා ස්වාමි අනාචාරී දෙන්න බිරිඳ තමන්ගේ ස්වාමිය ඉක්මවා වෙනස් ස්වාමිවරු පස්සේ අනාචාරය යන්නේ නෑ අන්න ගිහි ජීවිතය තුළ කාමයන් පරිහරණය කරාට සීමාව දැනගෙන ඒ සීමාව තුළ නොමගයන්න නැතුව කාමයන් පරිහරණය කර ඊළඟට බොරුව වචනය කරන්න පුළුවන් අකුසල් බොරු කේලම් පරුස වචන හිස් වචන මේ වචනය කියන්නේ සමහර කර්මතියන අපිට හිතන්න බෑ කෙනෙක්ක ඔය නිකං කියලා දැම්ම අනේ ඔය කියවුණා මන් දන්නේ මොනවා කීවද කියලා ඔන්න හොම සමහරු ඉන්නවා තමන් කියනදේ තමන් දන්නෙත් නෑ නිතර කතාවේ ඇලි වාසය කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහණනේ මේක තින බහු භානී කියල දේශනාව නිතර කතාවේ ඇලි වාසය කරන අය ඔබ දන්න සමහරයින්න හැම වෙලාම මොනවාහරි කියෝනවා කතාවම නිතර කතාව ඇලි වාසය කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා බොරු කියවෙනවා කේලං කියවෙනවා පරුස වචන කියවෙනවා හිස් වචන කියවෙන එතකොට නිතර කතාවේ ඇලි වාසය කරන කෙනාට බොරු කියවෙනවා කේලම් පරුස වචන හිස් වචන ඒ නිසා තමන් කතා කරනදේ මන් දන්නේ මට මොනවා කියවුනාද කියලා නෙමේ ඔබ සිහියෙන් කතා කරන හැම වචනයක්ම හොඳ සිහියේ සතියේ සිහිය පිහිටවාගෙන වචන කත මොකද සමහර වචන තියෙනවා ඒ වචන ආපහු අදින්න බෑනේ ඒ වචන පිට වුණාට පස්සේ මිනිස්සු නොමර මරන්න පුළුව පිහියෙන් අනිනවාගේ වචන කතා කරන්න පුළුව සමහරු ජීවිත කාලෙ මේවා සීකර කර විඳෝනු ගම් අවුලවන්න පුළුවන් පවුල් විනාස කරන්න පුළුවන් රටරටවල් අවුලවන්න පුළුවන් විශාල අරබුද යුද්ධ ජාතිවාදී ප්‍රශ්න ආගම්වාදී ප්‍රශ්න දැ බලන්නේ ආගමික පූජකෙක් හෝ නායකෙක් හෝ කවුරු හරි ඒ කරන වැරදි ප්‍රකාශයක් තමන්ගේ අනුගාමික පිරිස නොමග යවලා රටක විශාල අරබුදයක් කෝලහලයක් ආගමික අවුලක් ඇති කරන්න පුළුවන් ගිනි තියන්න පුළුවන් සමාජයක් රටක් එනම් වචනය කියන එක ලේසි පාසු දෙයක් නෙවේ පිංහතුනි ආනන්තරි අකුසල් වෙනවා වචනය දැන් සංගබේද කරන්න වචනය කල්පයක් නිරේ දුක්විඳින ආනන්තරි අකුසලයක් ඒ නිසා ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයක් කොයිම විදිහකටවත් බොරුවක් ඊළඟට කේලම් පරුස් වචන හිස මේ සියල්ලෙන් වැරකිලා වචනය සංවර කරගන්න ඊළඟට මත් පෑන් මඩ්‍රව්ය මේට මත් පැන මත් වතුර මත්ද්‍රව්ය නොයෙක් දේව සමහරලාට ඒක බෙහෙතකට ගන්න දෙයක් වෙන්න පුළුවන් මෙතන වැද චේතනාව දැන් අපි හිතමු සමහරලාට අවශ්‍යදයක් ඒ අවශ්‍යදයක් යම් මාත්‍රාවක් දෙන මේක හැන්දෙන් එකක් ගන්න ඒ අවශ්‍යදයක් හැබැයි කෙනෙක් හිතනවා මේක බෝතලේම බිවොත් ටිකක් මත් වෙනවා වෙරි වෙනවා ඒ වගේ සමහර බෙහෙත් අපි දන්නවා රටේ තහනංකරපු අවස්ථා තියෙනවා එතකොට ඒක ශරීරයට විසයි හැබැයි මත් වෙනවා නමුත් මත්වීම පිණිසාර බෙහෙත් අධිමාත්‍රාවෙන් ගන්න ඊළඟට සමහල්ලාට පෙත්තක් වෙන්න පුළ මේ වෛද්‍යවරු නියම කරලා දෙනවා
එක්ක මානසික රෝගයකට ශරීරය තියෙන ආබාධයකට ඇඟ වෙවුලන ගතියකට මොකක් හරි ගන්න බෙහෙතා. මේක එක්ක ප්‍රතිභාගයක් ගන්න හවසට ප්‍රතිභාගයක් ගන්න දවසට එකට වඩා ගන්න එපා අන්න වෛද්‍යවරු ඒක බෙහෙතක්. එතකොට ඒ බෙහෙත බිව්වා කියලා ඒක අකුසලයක් නෙමේ. හැබැයි කෙනෙක් හිතනවා මේ බෙහෙත් අහුරක් බොනවා. බෙහෙත් පෙති 10ක් 15ක් බොනවා. ඒ බොන්නේ මොකටද? මත්වීම පිණිස. අන්නේ නිසා තමන්ගේ චේතනාවෙන් මත්වීම පිණිස යම් මත් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, මත් වතුරක් වෙන්න පුළුවන්, මත් කුඩු වර්ගයක් වෙන්න පුළුවන්, මොනවා හරි කොළ වර්ගයක් වෙන්න පුළුවන්. මත්වීම පිණිස ඒ මත්වීමේ ආදීනවත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මජ්ජ පමා කියන්නේ මත්වීමත් සමග ප්‍රමාදය ඇතිවෙන. දැන් බලන්න ඔබ හොඳට බලන්න එතනත් එක්ක දැන් බුදුරජාණන් වහන්සේ පංචශීලය ගැන පෙන්නනකොට ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමෙන් වැළකීම, වැරදිකාම සේවනයෙන් වැළකීම, බොරුවෙන් වැළකීම අවසානයේට මේ මත්වීමයි ඒක විපාකයක් පෙන්වන ප්‍රමාදයට පත්වෙන. ඒ තුළ අර පංච දුෂ්චරිතයටම හිත නැඹුරුවෙන්. දැන් ඔබ බලන්න මිනිස්ව අකුසල් කරන්න ප්‍රාණග මිනි මරන්න සැලසුම් කරා කියලා හිතන් ඕක සිහියෙන් කරන්න බෑ. සමහරු මිනි මරන්න සැලසුම් කරලා වැඩේට යන්න කලින් බීලා මත් වෙලා වෙරි වෙලා තමයි ඒ ගමන යන්නේ. මොකද සිහියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ අකුසල්. ඒ මොහොතට මනස විකෘති වෙලා තියෙන. ඊළඟට කෙනෙක් මත් වුණාට පස්සේ හොරකමට පෙළඹෙනවා. සල්ලාලකමට සමහර වෙලාවට ඔබ සමාජය ආපස්සට හිතලා බලන්න. තමන්ගේ තාත්තට මත් වුණාට පස්සේ දුවව සිහි කල්පනාව නැහැ අනේ මේ මගේ දරුවා නේද? තමන් මත් වෙලා මත්ද්‍රව්‍ය නිසා මිනිස්සු මොනතරම් වැරදි විකෘති දේවල් වලට පෙළඹෙනවද? ඒ නිසා මත්වීම තුල ප්‍රමාදයත් එක්ක සියලු දුෂ්චරිත වලට මනස සිහියෙන් තියෙන අසිහියට වැටුණාට පස්සේ ඕනම දුෂ්චරිතයකට පත් වෙනවා. ලැජ්ජා බය කියන මේ ලෝක පාලන ධර්මයන් මිනිස්යන්ගේ මනසින් ඉවත් වෙලා යනවා. ඒ නිසා ගිහි ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ පංචශීලයේ දිවිහිමි. ඒකයි ඒකට කියන්නේ නිත්‍ය සීලය කියලා. නිත්‍ය සීලේ හැටියට පංචශීලය ආරක්ෂා කරනවා. හැබැයි පංචශීලය රකින්නකොට ගිහි ශ්‍රාවකයෙකුට සින්දු කියන්න, නටන්න, චිත්‍රපටියක් බලන්න යනවා නම් ඒවට ඊළඟට විනෝද ගමන් යනවා. නෑදෑ ගෙවල් වල යනවා, උත්සව වලට යනවා. බොහොම ලස්සනට ඇඳලා පැළඳලා රන් රිදී මුතු මැණික් පරිහරණය කරනවා. ඒ ගිහි ශ්‍රාවකයන්ගේ ගිහි ජීවිතය තුළ තමන්ගේ බුදුරජාණන් වහන්සේවක් හම්බ කරන්නේ එහෙම කොහෙවත් නැහැ. අපිට පේනවා සමාජය තුළ වැරදි මත කොච්චර තියෙනවද? හම්බ කරනකොට තණ්හාව ඔය වගේ කතා ඔබ ඕන තරම් අහලා ඇති. හම්බ කරනකොට තණ්හාව වැඩි වෙනවා. ඔය ඕනෑවට වැඩි ඕනේ. එහෙම ඒ ධර්මයේ තියෙන මත නෙමෙයි. ඒ මිනිස්සු ඔළුවෙන් හදාගත්ත දේවල්. හම්බ කරනකොට තණ්හාව වැඩි වෙනවා නම් හම්බ කරන්නේ නැතුව ඉන්න මිනිහට තණ්හාව අඩු වෙනවද? ඒක තණ්හාව ප්‍රහාණය කරන ක්‍රමයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ කෝටි ප්‍රකෝටිපතියෝ හිටියා. අනාථපිණ්ඩික සිටුතුමා කෝටිපති 54 කෝටියක් වියදම් කළ ජේතවනාරාමේ හදලා සංඝ සතු කරලා පූජා කරේ තමන් කෝටිපතියෙක් නිසා, ධනෙ තිබ්බ නිසා. ඊළඟට බිම්බිසාර රජුරු රජකම් කරා සෝවාන් වෙලා. දැන් සෝවාන් වුණාට පස්සේ මේ එකක්වත් වැඩක් නැහැ. මේ මාලිගාව ඔක්කොම අනිත්‍යයි. මේව සතර මහා ධාතු. ගිහිල්ලා ගහක් යට වාඩි වුණේ නැහැ. අර රාජකීය සලුපිලි විසික් කරලා අද ඉඳන් මම මේව පරිහරණය කරන්නේ මට සුදු සලුවක් දෙන්න. බිම බලාගෙන නිකන් එහෙම රංගපෑන් වලට ගියේ නැහැ. තමන් ධර්මිෂ්ඨව රට පාලනය කරා. මේක අවබෝධයෙන් යන ගමන. ඊළඟට ඔබ හිතන්න විසාකාව පුංචි වයසේ සෝවාන් වෙච්ච කෙනෙක්. විවාහ වුණා. විවාහ වෙලා දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා. දරුවෝ 20ක් හැදුවා කියපුවම විසාකාව හැබැයි ඒ කාලේ දීර්ඝායුෂ තිබුණා. විසාකාව අවුරුදු 120ක් ජීවත් වුණා. වයසට ගියත් තරුම පෙනුම තිබුණා කියන කාය ශක්තිය. ඒ නිසා දරුවෝ 20 දෙනෙක් හැදුවා. අද වෙනකොට අම්මලාට කාය ශක්තිය නැහැ. සමහරට එක දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ශරීරය වැහැරිලා ලෙඩ රෝග ගොඩක්.
ඊට පස්සේ කොන්දරී දෙනවා. ඇගේ නොඒක් ලෙඩ රෝග. ඒ අද අපි කණබුණ ආහාර මේ සියල්ලත් එක්ක මිනිස්සුගේ කාය ශක්තිය පිරිහිලා ආවිෂ පිරිහිලාතිය. එදකොට පිංහතුනේ විසාකාව ගැන ඔබ හිතන්න විසාකාව සෝවාන් වෙච්ච විසාකාව විවාහවනේ තෙරුවන් සරණ ගිය කෙනෙක් එක්ක නෙමේ. හැබැයි විසාකාවගේ තාත්තා තමන්ගේ ඉගෙන ගන්න අධ්‍යාපනය ලබන කාලෙ තමන්ගේ මිත්‍රයකුට පොරොන්දුවක් වෙලා තිබුණ මේ යාලුව දෙන්න. ඒ දෙන්න ඉගෙන ගන්න කාලි පොරොන්දුවක් වෙලා තිබුණ අපි දෙන්නගේ මිත්‍රත්වය දිගට පවත්වන්න නම්. අපි විවාහවනාට පස්සේ සමහලාට මට දුවෙක් ලැබෙන්න්න පුළුවන් ඔයාට පුතෙක් ලැබෙන්න්න පුළුව. අපි ඒ විදිහට දරුවෙක් දරුව ලැබුණට පස්සේ ඒ අය අතර විවාහයක් සිද්ධ කරෝ. එතකොට අපේ මේ මිත්‍රත්වය ඥාති සම්බන්ධයක් හැටියට කාලයක් පවතිනවා කියලා විසාකාවගේ පියතුමා තවත් තමන්ගේ මිත්‍රයකුට පොරොන්දුවක් වෙලා තිබුණ. මිගාර කියන සිටුවරයට. එතකොට මේ දෙන්න දැන් විසාකාව පස්සේ කාලෙ බණහල බුදු හාන්දුරන්ගේ ධර්මය හලා සුවාන් පලට පත් වන දැන් විසාකාව ඇතුළ විසාකාවගේ පවුලෙ ඔක්කෝම ධර්මී සරණ ගිය බුදුන් සරණ ගිය බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකය ධර්මාවබෝධය ලබපුයි. හැබැයි විසාකාව තරුණ වයසට එනකොට අන්න අර මිත්‍රයගෙන් යත් විවාහ වෙලා දැන් මිගාර සිටුවරයටත් පුතෙක්කි නො බොහොම දනවත් සිටුවරේ. මිගාර සිටු පුත්‍රයට විසාකාව විවාහ කරන්න අර ආරාධනාව ඒ කාලි වෙච්ච පොරොන්දුව පණවිඩියාව. ආවට පස්සේ දැන් ලොකුම ප්‍රශ්නයක් වුණා මිගාර සිටු පවුලය අය නිගන්ට නාතපුත් අදහගෙන හිටපු පිරිසා. ඔබ දන්නවා ඒ කාලි බුදු හාන්දුරන්ගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට නිගන්ට නාතපුත්ත සංජයේ බෙල්ලට්ටිපුත්ත අජිත කේසකම්බලි කකුද කච්චායන මක්කලි ගෝසාල මේ වගේ සත්ශාස්ෘුවරු කියලා පිරිසක් හිටිය. තව වෙන වෙනම දෙසැටක් මිත්‍යා දෘෂ්ටි තිබුණ කියන 62ක් එකක් නෙමෙයි. මේක හරි මේකයි හරි අපේ මතයයි හරි කියලා 62ක් දෘෂ්ටි තිබුණ කියනවා. එතකොට ඒ වගේ එක මිත්‍යා දෘෂ්ටි මතවාද දරාගත්ත විශාල පිරිසක් ඒවා කරපින්නාගෙන ඉන්න ලෝකික තමයි බුදු කෙනෙක් එදා පහළ වුණ. එතකොට විසාකාවට ඇති වුණු ප්‍රශ්නය තමයි අපි තෙරුවන් සරණ ගියයි අපි ධර්මය පිහිටපුයි හිතන්න පිංහතුනි සෝවාන් වනාට පස්සේ බුද්ධය අවිච්ච ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ ගැන අච්චල සද්ධාවින් යුක්තයි. ධම්මය අවිච්ච ප්‍රසාදේ ධර්මය ගැන අච්චල සද්ධාවකින් යුක්තයි. සංගේ අවිච්ච ප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාවකින් යුක්තයි. ආර්ය කාන්ත සීලෙන් යුක්තයි. එතකොට මේ විදිහට ධර්මය පිහිටපු සෝවාන් වෙච්ච ශ්‍රාවිකාවක් ගිහි කාලි විවාහ යෝජනාවක් එනවා නිගන්ටනාද පුත්ත අන්‍ය ආගමික පිරිසක් අදහාගෙන ඉන්න මිත්‍යාදෘෂ්ටික පවුලකි. දැන් වෙන කෙනෙක් නම් හයු ඔය මිත්‍යාදෘෂ්ටික කපිවහ වෙනවාද කියලා එතනින් මත හරින. හැබැයි අර වෙච්ච පොරොන්දුවත් එක්ක විසාකාව තමන්ගේ පියතුමායක් එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්. බුදුරජාණන් වහන්සේට මේ කාරණාව සිහිපත් කරන සාමීනි භාග්‍යතුන් වහන්ස විසාකාවගේ පියතුමා කියන අපේ දුවට මේ වගේ විවාහ යෝජනාවක් ඇවිල්ල තියෙනවා. අපි ඉගෙන ගන්න කාලෙ මගේ මිත්‍රයෙක් වෙච්ච මිගාර සිටු පවුලෙන් හැබැයි ඒ අයි තෙරුවන් සරණ ගියයි නෙවෙයි ඒ කාලෙ වෙච්ච පොරොන්දුවක් සාමීනි භාග්‍යතුන් වහස දැම්මොකද කරන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් උපදෙසක් ඉල්ලනවා. ඒ වෙලා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා විසාකාව කියන්නේ කාව විවාහ වනත් කොයි පවුලට සම්බන්ධ වනත් විසාකාව සෝවාන් වෙච්ච කෙනෙ. සෝවාන් වනා කියන බුදු හාදුරු ගැන අච්චල සද්ධාවක් ඒක වෙනස් වෙන්නෑ කවදාව. ධර්මය ගැන අච්චල සද්ධාවක් ඒක වෙනස් කරන්න බෑ. ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාවක් ඒක වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා විසාකාවගේ විවාහයත් එක්ක මිගාර පවුලම තෙරුවන් සරණ යනවා. ඒ පවුලටම විශාල පිරිසකට යහපත සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලා කියනවා සිටුතුමනි යම් පොරොන්දුවක් එදා වුණානම් ඒ පරිදිම ඒ කටයුතු සිදු කරන්න. බුදුරජාණන් වහන්සේ ඉච්චරයි කිය. විසාකාවගේ විවාහි සිද්ධ වෙනවා මිගාර සිටුපුට්‍ර එක්ක. ඒ විවාහෙන් පස්සේ බොහෝ කරුණතින විසාකාවගේ ජීවිත. එතකොට
විසාකාවට පුළුවන් වුණා ඒ විසාකාවගේ මුළු පවුලම ධර්මය පිහිටෝල තෙරුවන් සරණයව අවසාන විසා මිගාර සිටු පවුලෙම මිගාර මාතා කියන නම තමයි. මේ පවුලටම අම්ම කියලා විසාකාව හැදින්නවා මොකදේ සියලු දෙනාට ධර්මය ලාබේ ලැබුණ විසාකාව නිසා. දරුව 20 දෙනෙක්ගේ අම්ම කෙනෙක්. විසාකා විවාහ වෙන දවසේ තමයි විසාකාවගේ පියතුමා කල්පනා කරා දුවට හොඳ දෑවැද්දක් හැටියට වටිනාම දෙයක් කාටවත් නැති මහා ධනවත් පවුලක් නිසා වටිනාම දෙයක් දෙන්න ඕන. තමන්ගේ රත්තරං මුතු මැණික් සියල්ල යොදෝල රන්කරුවන් ලවා වටිනා ආභරණයක් සකස් කරා මේල පලඳනා. එතකොට මේ පලඳනාව ගැන බෙල්ලෙ දාන චේන් එකක් වගේ එකක් නෙමේ. අතේ දාන වලල්ලක් හරි එහෙම දෙයක් නෙමේ. ඉන වටහා සම්පූර්ණයම පලදින රත්තරංවලින් මැනික් කොබ්බල ඉන වටා පලදින ආභරණය. එතකොට මේ මේල පලඳනාව එක පලඳින්නත් ලොකු කාය ශක්තියක් තිය නොන එවැනි බර දෙයක් ඉන වටා දරාගන්න. එතකොට මෙන්න මේ මේල පලඳනාව කෝටි ඒ කාලේ මුදලින් 9 කෝටියක් වටිනවා කියනවා මේල පලඳනා. විසාකාවට ඉඩ කඩන් ඊළඟට හරකබාන ඒ කාල දීලා තියෙන අද යානවාහන වගේ ඒ කාල දීලා තියෙන්නේ කිරි එල දෙන්නු කිරිගාවයන් එතකොට මේ වගේ බොහෝ විස්තර තියෙනවා දේශනාව. විසාකාව දැන් අපිකම් විසාකාවය ධර්මානුකූලව ජීවිතය ගත කරගෙන දරුව හදාගෙන ඉන්න අතරේ විසාකාවගේ පුරුද්දක් තියෙනවා නිතර බණහන්නේ. මොකද අග්‍රදායිකාවනි බුද්ධ ශාසනය. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අග්‍රදායිකාවුණ විසාකා මහෝපාසිකා. විසාකාව බණහන්න එනකොට විසාකාවගේ සේවිකාවක් හිටිය. ඒ සේවිකාවට අර මොන පලඳනා පැළඳගෙන හිටියත් බණහන්න එනකොට සමාරලාවට ඒවා ඉවත් කරලා ඒවා පැළඳගෙන එන්නේ. බොහොම චාම් සරල ඇඳුමකින් බණහන්නෙනවා. දවසක් විසාකාවට තිබුණා උත්සවයකට සහභාගයට ඉතින් ඉදා ලස්සනට ඇඳල පැළඳල තියෙන ආභරණ සියල්ල පැළඳල බොහෝම ලස්සනට විසාකාව උත්සවයට සම්බන්ධ වුණ. මේ උත්සවයට ගිහිල්ල කටයුතු අවසන් කරලා ආපහු එනකොට දැන් වෙලාව ගිහිල ටිකක් පරක්කොයි මගදී සේවිකාවට කිව සේවිකාවනි දැන් ඉර අවරට යාගෙන එන්නේ බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේ දහම් දෙසන වෙලාව. අපිට නිවසට ගිහිල් ඇඳුම් මාරු කරගෙන මේ ආභරණ ගලවල ආපහු බණහන්න එනකොට ඒ බනේ භාගයක් ඉවර වෙලා අපිට දේශනාව සම්පූර්ණයෙන් අහගන්න බැරිවේ. අපි මෙහෙම මෙයම් බණහන් දැන් බලන්න විසාකාව ජේතවනයට ආවෙ දැන් අර උත්සවයට ගිය ඇඳුම් බොහොම ලස්සනට වටිනා සලුපිලි පාට වටිනා ඇඳුම් අර මේල පලදනා රත්තරම් මේ ඔක්කොම පුරෝගෙනාව එනකොට මහා මෙහි බෑ ඕව බෑ කියල පැන්ඩුවනේ. විසාකාව එහෙමාව ඇවිල්ලා දම්සභා මණ්ඩපේට ඇතුල් වෙන්න තැන් දැන් බොහෝ පිරිසක් වාඩි වෙලා බුදුහාදුරන්ගෙන් බණහන සූදානන් වෙන. සේවිකාවට කිව්වා මේ පලදනාව ගලවල පැත්තකින් තියල කිව සේවිකාව මේක බලාගන්න. ඔබ එලියේ බණඇහෙන තැනක ඉඳගෙන බණහන්. එතකොට අර වටිනා මේල පලඳනාව ගලවල විසාකාව දම්සභා මණ්ඩපයකිහි වාඩි වෙලා බණැහු. මුළු දේශනාව අවසන් වෙනකම් පුද්දුම සද්ධාවකින් ධර්මයෙන් විමස යෝනිසෝ මනසිකාරී යෙදෙමින් බණැහුව. එහෙම බණහල අවසන් වෙලා අර සේවිකාවත් බොහොම සතුටින් එදා දේශනාව ඇහුව. පිරිස දම්සභා මණ්ඩපේ කටයුතු අවසන් කරලා බුදු හාදුරන්ට වන්දනා කළ පිටත් වුණා. විසාකාවත් සෙනගත් එක්ක ගියා සේවිකාවත් ගිය. අර මේල පළඳනාව අමතක වුණා. දැන් ඔබ හිතන්න ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවිකාව කොයි තරම් කෝටි ගණන් වටිනා පළඳනා පැළඳගෙන හිටියත් ඒ අතහරින්න ඕන වෙලාවට අතහරින හැට. ඊළඟට ඒ බණහනකට ඔබ හිතන්න ඒ මනසේ ස්වභාවය ඔබ හොඳට අත්දකින්න උත්සාහ කරන්න. සාමාන්‍ය කෙනෙක් නම් බණහන්න ඔහොම බණහන්න යන්නෙත් නෑ. බැරි වෙලාවත් ගියත් ඔය ආභරණි ගලවල කාටව සේවිකාවකට බාර දීලා යන්නෙත් නෑ. අපි ඉදම එහෙම හරි ගිහිල්ලා වාඩි වෙලා බණ ඇහුව කියලා බණ නෙමේනි හිතට එන්නේ. මගේ ආභරණි තියෙනවත් දන්න. මොකෙක් හරිෝක උත්සයිද දන්නෙත්න. අද ආභරණ ඔන්න සිරිප්පු දෙක ගැන හිතන්. සමහර
පන්සලට ගියත් දෙවියන් බුදුන් කොච්චර විශ්වාසය බණහන්න ගියත් එක්ක සිරිප්පු දෙක හංගල ගිය ගමන් කරන්න සිරිප්පු දෙක හංගන්න තැන් හොයන්න. ඒ බණ යන අතරෙත් මතක්කි නොමොක හරි සිරිප්පු දෙක මාරු කරලා තියේත් දන්න කවරු හරි උත්සල තියේත් දන්නෙත් හිත දුවන්නේ වට විසාකාවේ මොනුවත්නය අර ධර්මීම සිහි කරලා ඒ ධර්මයත් එක්ක හිතේ ඇතිවෙච්ච ප්‍රසාදයට ධර්මීම සිහි කර ධර්ම මනසිකාරයෙන්ම ගියා ගිහිල රාත්‍රී නින්දටත් කියා අරාභරණ ගැන ගානක් අත්න මතකයක්කුත්නේ ඇයි ධර්මය දැන් ඉදා දවසම හිතේ තියෙන අහපු බණ ඒ ධර්මයම සිහිකර ධර්ම මනසිකාරයෙන් නින්දරත් ගියා උදේ පාන්දර අවදි වුණා අවදි වෙලා එදා මතක් වුණා හර මේල පලඳනාවකෝ සේවිකාවගෙන් ඇහව සේවිකාව ඊ රාත්‍රයේ ඊ හවස දම් සභා මණ්ඩපේදී ඔබට දීපු අර පලඳනාව මගේ මේල පලඳනාව ඔබ ගත්තද අනේ සිටු කුමාරී මට අමතක වුණයි කියෝ මන් දැම්ම යන්නන් කිව හා ඔහම ඉන්න කිය අන්න ගැහෝ අනගහල කිව ඔබ කලබල වෙන්න එපා ඔබ ගිහිල්ල බලන්න ඒ පලඳනාව ඒ තිබ්බ තැන තියෙනවද කියලා බලන්න එච්චරයි එතන නැත්නං ඒ කාන්තෙන් ආනන්ද හාමුදුරු පරිස්සමට අරගෙන තියල ඇති ඔබ ආපහු පොඩ්ඩක් හොයල බලන්න මොකද වනේ කියලා ආනන්ද හාමුදුරුව හරි කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් මේ පලඳනාව අරගෙන තිබ්බා නං ඒ අහපව් ඉල්ලන්න එපා විස්තරය හොයාගෙන ආපහුවෙන් දැන් බලන්න සේවිකාව ගියා කිහිම් බලල විස්තර හොයා ගන්නකොට අනි ආනන්ද හාමුදුරු අරන්තිය ආනන්ද හාමුදුරු දන්න මේ පලඳනාව වෙන කාගෙවත්ම මේ විසාකාවට අයිති මේල පලඳනාවම විසාකාව ආවහම දෙන්නම් කියලා මේක පරිස්සමට අරන්තිය සේවිකාව විස්තරේ හොයාගෙන ඇවිල්ල කිව්වා සිටු කුමාරිය විසාකාවනි ඔබේ පලඳනාව ආනන්දයන් වහන්සේ අරගෙන තියලා පරිස්සමට ඒ වෙලාවේ සාධු කාර්දුන්න පුද්දුම සතුටක් ඇති වුණා මගේ පලඳනාව බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ධර්ම බාණ්ඩාගාරිකයන් වහන්සේ සිහිනුවනින් අග්‍ර ආනන්දයන් වහන්සේ ආනන්ද හාමුදුරු අතින් අල්ලලා එක යම් තැන කරගෙන තිබුණනං දැන් ඒක මට පලඳින්නෑ මංආයි. ඒක දැන් සංඝයාටයි අයිති. බුද්ධ ශාසනය උදෙසාම මං ඒකෙන් යම් පූජනී ආරාමයක් කරවනවා කියලා සාධු කාරදුන්න. දැන් බලන්න විසාකාව කොච්චර බුද්ධිමත්ද කියලා එක පැත්තකින්. දැන් ආනන්ද හාමුදුරුවක පරිස්සමට අරන්තිබේ. විසාකාව හිතුවෙන ආමේක ආනන්ද හාමුදුරු ගත්තන දැන් එක ආනන්ද හාමුදුරන්ට මං පූජ කරනවා කියලා හිතුවද. ඇයි ආනන්ද හාමුදුරු මේම පලඳන්නද නෑ. ඒ නිසා විසාකාව බුද්ධිමත්ව කල්පනා කරා මම මේකෙන් ආරාමයක් කරන එක සංඝයාට දැන් අයිති. ඒ විසාකාව හිතපු හැටික බුදු හාමුදුර කියලනෑ කවුරරි මේ පරිස්සමට අරන්ති බන ඒක සංඝයාට අයිති කියල බුද්ධ දේශනාවකනෑ. හැබැයි විසාකාව හිතුවා ඒක සංඝයාවෙන්ුවෙන් මං පූජ කරනවා හැබැයි මං ඒකින් ආරාමයක් කරවන. දැම් විසාකාව මේ පලදනාව ගියාට පස විසාකාවට මේක ලැබුණ හැබැ විසාකාව මේක ගත්තා ඒ ගත්තේ තමන් පලඳන්න නෙමේ දන්නවා මේක දමන් සංඝයාට දැන් හිතෙන් පූජ කරලතිය. තමන් ඒ අරගෙන ඇවිල්ලා වෙන්දේසි කරන්න හැම්ම තැනම අඩබේර කරුවන් පිටත් කරා තමන්ගේ වටිනා ආභරණය විකුණන්න. බොහෝ දනවත් පවුල්වල දනවත් සිටු කුමාරිකාව ඉන්න. ඒ අය ආසයි විසාකාව පැළඳගෙන හිටිය වටින ආභරණය තමන් ගන්න එක තමන්ට ලොකු වටිනාකම ඇවිල්ල බැලුවා වටිනවා නවකෝටියකට මිල කරා. ඒක වටිනවා හැබැයි ඒක පලඳන්න තරම් කාය ශක්තියක් තියෙන ශරීර ශක්තියක් තියෙන කාන්තාව අනෙක් සිටු පවුල්වල හිටියනේ. දින ගණනාවක් අඩබෙර ගැහුවා කවුරුත් නෑ ගන්න අවසාන විසාකාව තමන්ගේ පලඳනාව තමම්ම නවකෝටියක් දීල තමන්ගේ පලඳනාව තමම් ආපහු මිලදීල ගත්ත. අරගෙන අර නවකෝටිය වෙන් කරා බුද්ධ ශාසනය වෙනුවෙන් මං ආරාමයක් හදනවා. ඒ නවකෝටියෙන්ම ඉඩමක් හොයලා ඉඩමක් ගත්තා පූර්වාරාමි හදන්න ඉඩම ගත්තේ ඒ නවකෝටිය. ඊට පස්සේ විසාකාව තවත් කහවනු නවකෝටියක් වියදං කරලා දෙමහල් ප්‍රාසාදයක් හැදුව. කාම්බර දාහක උඩු මහල යටි මහලි වෙන වෙනම කාම්බර ඇති
භික්ෂූන් වහන්සේලාට විශාල ආරාම සංකීර්ණ. එතකොට හිතනවා මේක පුංචි එකක් නෙමෙයි, මේ තරම් විශාල කාමර ප්‍රමාණයක් ඇති විශාල ආරාම සංකීර්ණයක් හැදුවා. කහවණු 9 කෝටියක් වියදම් කරලා. ඊළඟට තවත් කහවණු 9 කෝටියක් වියදම් කරා මේ ආරාමයට අවශ්‍ය සියලුම පහසුකම්. ඇඳන් ඊළඟට ඒවට පහසුකම්, වැඩ ඉන්න ආසන, පාපිසි, මේ හැම දෙයක්ම ආරාමේ හැම අංගයක්ම ඊළඟට මුළු නගරේම සරසලා බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා වඩම්මලා පූර්වාරාමේ 27 කෝටියක් වියදම් කළ මේ ආරාමේ සකස් කරලා බුද්ධ ශාසනය උදෙසා විසාකාව සංඝ සතු කළ පූජා කරා. ඒ පූජා කරපු දවසේ විසාකාවගේ හිතේ සිතුවිල්ලක් ඇති වුණා මේක කාමර 1000කින් යුක්ත ආරාමය. අනේ බුදුරජාණන් වහන්සේ මේ හැම ගොඩනැගිල්ලක හැම කුටියක්ම මේ සියල්ල පිළිගන්න සේක්වා බුදු හාමුදුරුවෝ උදෙසා බුද්ධ ශාසනය උදෙසා සංඝයා උදෙසා මේ ආරාමයම මම පූජා කරනවා කියලා හිතුව. විසාකාවගේ සිතුවිල්ල දකින බුදුරජාණන් වහන්සේ බුදුරුව දහසක් මවාගෙන මේ ආරාමේ ඒ දෙමහල් ප්‍රාසාදය හැම කුටියකම බුදුරජාණන් වහන්සේ බුද්ධාසන මවාගෙන වැඩ හිටිය. විසාකාව කාම්බරෙන් කාම්බරයට ගනවා යන යන හැම කාම්බරේම බුදු හාමුදුරු වැඩයි. ඊළඟ කුටියට ගිහිම් බලනවා අනේ ඒ කුටියත් බුදුරජාණන් වහන්සේ වැඩයින. ඊළඟ කුටියට ගිහිම් බලනවා ඒකෙත් බුදුරජාණන් වහන්සේ වැඩයින. මේ කාම්බර 1000ම බුද්ධාසන මවාගෙන බුදුරජාණන් වහන්සේ බුදුරුව මවාගෙන වැඩ හිටියකි. එදා විසාකාවට පුද්දුම සතුටක්. තමන්ගේ දරුව මුණුබුරෝ ඥාතීන් පිරිවරාගෙන විසාකාව පෙළට පූර්වාරාමි වටේට බුදුගුණ කිය අපි චෛත්‍යයක් වදින්නේ. අපි පිරිසක් එකට ගියාට පස්සේ පිරිසත් එක්ක බුදුගුණ කිය චෛත්‍ය වදිනවා චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කරක. ඒ වගේ විසාකාව මේ පූර්වාරාමි වටේට බුදුගුණ ධර්මය ගුණ සඟගුණ බොහෝම ලස්සනට තාලේට ගීතිකා වගේ ලස්සනට ගීත කියන විදියට තාලේට කියමුකද ගිහි කෙනෙක්නේ. විසාකාව ලස්සනට තාලෙට බුදුගුණ දහම් ගුණ සඟගුණ කවියෙන් කියා කවියෙන් මේ පූර්වාරාමි වටේ වන්දනා කරා කියන. එතකොට මේක බලාගෙන ඒ ගාථාවල් තියෙනවා විසාකා බොහොම ලස්සනට කියනවා සුදුහුණු ඒ කාලෙ තිබිච්ච විදියට සුදුහුණු පිළියන් කරලා ආරාමයක් හදලා බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කවදාමම් පූජා කර ගනින් දෝ කියල මගේ හිතේ පැතුමක් තිබ්බ. අද මගේ පැතුම ඉෂ්ට වුණා. ඔය විදිහට බොහෝම ලස්සනට බුදුගුණ දහම්ගුණ කිය පූර්වාරාමි වටේ වදිනවා. මේක බලාගෙන හිටිය සමහර භික්‍ෂූන් වහන්සේලා ඉතින් උන්වහන්සේට විසාකාවගේ හිත පෙන්නේ විසාකාවගේ අවබෝධය ධර්මාවබෝධි දකින්නෙත් නෑ. ඒ අය කල්පනා කරන්නේ විසාකාවට අද මොකක් වෙලාදමේ. ඉස්සර විසාකාව මෙහිම නෑනේ. බොහෝම තැම්පත් හයියෙන් වචනයක් කියන්න බොහෝම තැම්පත් විදිහට විසාකාව වචන ප්‍රකාශ කරන්නේ අද මේ මහා හඬින් මේ පිරිසක් එක්ක මේ ලස්සනට මේ කවි කිය මේ පූරාරාමි වටේ වැඳ වැඳා යන්නේ අදනන් ටිකක් ඔළුව ටිකක් අවුල් වෙලාවද්ද කියලා හිතුණා. එහෙම හිතල බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා කීප නමක් කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අද විසාකාවේ ටිකක් ඔළුව අවුල් වෙලා වගේ. අර පූර්වාරාමි වටේට හයියෙන් මොනවද කිය වැඳ වැඳා යනවා කිය. බුදුරජාණන් වහන්සේ වදාළ හා මහණෙනි විසාකාව ගැන නුඹලා එහෙම හිතන්න එපා. ඔය විසාකාව කියන්නේ මහා පින් ඇති උත්තමාවියක් කියව. සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු සසරේ දන්දීලා මහා පින්කං කරලා මේ බුද්ධ ශාසනය අග්‍ර උපාසිකාව බවට පත්වෙන්න සසරි මහා පින්කරපු පින් ඇති කෙනෙ මහණෙනි ඔය විසාකාවගේ අන්තිම මනුස්ස ජීවිතයයි කිව මේ ගෙවෙන්නේ. විසාකාව මේ ජීවිතේ සෝවාන් වෙච්ච කෙනෙ මහණෙනි විසාකාව මරණින් මත්තේ නිම්මාන රති කියන දෙව්ලෝ උපදිනවාකි. ඒ දිවිය ලෝකයේදී සකදාගාමී පලය ලබනවා. ඊළඟට පරණින්මිත වසවර්ති දිවිය ලෝක උපදිනවා. එහෙදි අනාගාමී වෙලා සුද්ධවාස බඹල උපදින. සුද්ධවාස බ්‍රහ්මලෝක පහක් තියෙනවා අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට කියලා. ඔය බ්‍රහ්මලෝක පහේම පිළිවලින් ඉපදිලා විසාකාව අකනිටා බඹලො එහෙදි පිරිනිවන් පානෝකව ආයි මනුස්සලෝකට එන්නෑ කිව. කියල බුදුරජාණන් වහන්සේ විසාකාවගේ අනාගත ගමන ගැන බුදු ඇසින් දැකලා එදා දේශනා කර.
එතකොට අපිට පේනවා විසාකාවගේ මේ අතහැරීම ගැන හිතන් කොච්චර බුද්ධි මත්ව මේ ධර්මී හැසිරෙන ශ්‍රාවකයෝ කාමයන් පරිහරණය කරනවා. මහා වටිනා කෝටි ගනන් වටින පළඳනා පැළඳගෙන හිටිය සෝවාන් වෙච්චයි. එනිසා මේ ධර්මාර්ග හැසිරෙනකොට අවබෝධයෙන් බුද්ධිමත්ව ධර්මය හැසිරෙන දක්ෂවේ. මේ දේශනා සියල්ලෙම අප තේරුම් ගන්න ඕනෑ ධර්මය හැසිරෙන ශ්‍රාවකයම් මොනවිදිය ජීවිතයක්ද ගත කරේ. මේක දන්නේ නැත්තං වෙන්නේ සමහරු ඔන්න අද බණක් අහනෝ කොහෙ අරි යනවා භාවනා කරන්න කියලා දවසක් දෙකක් භාවනා කරනවා මෙන්න දැන් අමුත්තුම ජීවිතයක්. දැන් සමහරු ගෙදර ඇවිල්ලා මාර්ග පල් ලැබුව වගේ එක ගෙබල්වල රඟපාන. ගෙදර නිකං ඇවිදින්නේ සක්මන් මලු යනෝ වගේ ගේ ඇතුළේ ඇවිදින්න. සමහරලාට අනිත් මිනිස්සුගේ විහිලුවකට පත්වෙනවා. මේ අම්මට අද මොකක් වෙලා දම්මා අදාච්චිට මොකද මේ වෙලා තියෙන්නේ පොඩියවුම් විහිලු තහලු කරනවා. ඊට පසේ ළමයි එක් ඔන්න රණ්ඩු වෙනවා. මුම් මේ හතුරු මට ධර්ම මාර්ග වඩාගන්න දෙන්න මේ මාරයෝ ටික ඔන්න අර මිනිස්සුත් එක ගෙදර ඉන්න මිනිස්සෙක් ඔන්න ප්‍රශ්න ඇති කරගන්න. සමහරු මේ භාවනා කරලා දවසයි දෙකයි භාවනා පන්තියකට ගිහිල්ලා ගෙදර එන්නේ කරාම්බු දෙකත් ගලෝලා ඊට පස්සේ තිබ රත්තරම් බඩු ටික වලලු එහෙම ගලවල ඔක්කොම් පැත්තක තියලා දැන් බලාගත්තුවත බලාගෙන් දැන් හෙන ගැහුව වගේ ඉන්න. අහන මොකද වෙලාති වැඩක් නෑ ඔක්කොම මේ ඔක්කොම වැඩක් නෑ ඔක්කොම අනිත්‍යයි මේ එක දවසක් බණක් කහලා. එදකොට අපිට පේනවා මේ අවබෝධයෙන් ධර්මය හැසිරෙන එකයි බනත් දෙකක් අහල සමහරු රඟපානිකයි කොච්චර විකෘතියක්. ඒ නිසා පිංහතුනේ ගිහි ශ්‍රාවකයන් හැටියට මේ බුද්ධ ශාසනය කියන්නේ බොහොම සතුටින් අපිට තමයි ලෝකෙ වටිනාම දේ ලැබිලතියෙන්. අපි කොච්චර වාසනාවන්ත පිරිසක්ද. ඒ නිසා මේ වටිනාමදී බුද්ධ ශාසනයක් අපිට ලැබුණ. වටිනා මනුස්ස ජීවිතයක් ලැබුණ. අපිට සද්ධාදී ගුණධර්ම පුරාගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය කරුණු පහක් වඩන් සද්ධාව හොඳට දියුණු කරගන්න. හොඳට සීල් රකින්න. දහම් දැනුම දවස ගානි බණහන් හොද්දට බණහන් ඒ අහන ධර්මය නුවනින් විමසන්න. තමන්ගේ ශක්ති පමණින් පින්කං කරන්න අනුට උදව්පකාර කරන්න දන් දෙන්න පින්කං කරන්න කාට හරි පිහිටවේ. ඒ කරන පින් නිතර සිහිකර කර සතුටුවෙන් මං මෙහෙම පින් කරා මං මෙහෙම පින් කරා මං මේ තරම් පින් කරගත්ත කෙනෙ කරපු පින් හිත හිතා සතුටුවෙන්. ඊළඟ ඒක තමයි ත්‍යාග සම්පත්ති අතහැරීම පුරුදු කරගන්න. ජීවිතය පුළුවන් තරම් අතහරින් අවබෝධය ඒ අතහරිනෝ කෙන එක හිතෙන් පුරුදු කරන දෙයක්. කාමයන් පරිහරණය කරත් බුදුරජාණන් වහන්සේ පෙන්වා මගේ ශ්‍රාවකයෝ ගිහි ශ්‍රාවකයෝ පංච කාමයන් පරිහරණය කරනවා. කසී සලු පුරෝණවා රන්රදී මුතු මැනික් පරිහරණය කරනවා විවාහ වෙනවා දරුව ලැබෙනවා රජමාලිගාව හිටියත් ආදීනව දස්සාාවෙන. මේ අනිත්‍යයි. යම් දවසක මට මේ අතහරින්න වෙනවා අවබෝධයෙන් ඒව පරිහරණය කරන. ජීවිතයේ අතා ස්භාවි තේරුම් අරගෙන සද්ධහා සීල සුතත්‍යාග ප්‍රඥා දියුණු කරමින් බොහොම සතුටින් ජීවිතය ගත කරන්න. ධර්මය තේරෙන්න යා ලස්සනට ජීවත්වෙන්න උත්සාහ කරන. එයා පිළිවලකට ජීවත්වෙන්න උත්සාහ කරනවා. එයා බොහොම පිරිසිදුව පිළිවලකට ලස්සනට බොහොම සතුටින් ඉන්න උත්සාහ කරනවා. පිංහතුනේ අපි ඉන්න මනුස්සලෝක හොඳට තේරුම් ගන මේ ධර්මය හරියට තේරුම් ගත්තේ නැතිකම නිසා. සමහරු මනුස්සලෝක ඉන්නේ අපායක ඉන්නා වගේ. මේක සුගතියක් අපායක් නෙමේ. ඒ නිසා අමුතුවෙන් ආයි සුගතියක් ගැන හිතාගෙන දුක්විදින්න ඕනේ අපි ඉන්න සුගතියක මනුස්සලෝක කියන සුගතිය. හැබැයි ඔබ උත්සාහයෙන් දහඩිය මහන්සියෙන් කැපවීමේ බුදු හාමුදුර පෙන්න්නන දියුණුවෙන්නේ කොහොමද උට්ටාන සම්පදා උත්සාහයෙන් නැගේ සිටින්. ආරක්ක සම්පදා ඒ තමන්ගේ ධනය දුක්මහන්සේලා උපයගන්න ධනය රැකගන්න සමජීවි කතා ආදායමට ගැලපෙන ජීවිතයක් ගොඩනගාගන්න. ඒ ජීවිතය තුළ බොහොම සතුටින්ගෙන් හම්බ කරන දෙෙන් හොඳට කාල ඇඳල සතුටින් ජීවත්තේ. හොඳට පන්සීල් රැකගෙන පංචසීලේ තුළ ඔබට ජීවිතය උපරිම සතුටකින් හොඳට ලස්සනට ඇඳුම් අඳන්න හොඳට ඇඳල කරලයින්න බොහොම සතුටෙන් ඉන්න. ජීවිතේ ඔබේ දරු ඔබේ විවාහ ජීවිතය තුළ ඔබේ නෑදෑව ඥාති යුතුකං ඉෂ්ට කරන්න
බොහොම මෛත්‍රී සහගතව ඒ අයත් එක කටයුතු කරන්න ඉවසීම පුරුදු කරන්න මෛත්‍රිය වඩන් ගිහි ජීවිතයක විතරක් නෙමේ හැම ජීවිතයකටම වටිනාම දේ තමයි මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ කවදාවත් කෙනෙකුට ඉරිසියා කරන්න එපා. ඉරිසියා කල ඔබට ලැබෙන දෙයක් නෑ ඔබේ හිතේ ඔබට අකුසල පිරෙනවා විතරයි. ඒ නිසා කෙනෙක්ගේ දියුණුව දැකළ හදවතින්ම සතුටු වෙන හිතක් ඇති කෙනෙක් බවට පත්තේ. කොච්චර දෙයක් අනේ හොඳයි අනේ හොඳයි කියලා හදවතින් සතුටුවෙන්. කෙනෙක්ගේ දුකකදී පුළුවන් උපරීමෙන් උදව්පකාර කරන්න. ඒක විශාල පිනක්. හැම වෙලාම හැම කෙනෙක් ගැනම හිතන්න අනේ මේ අය නිදුක්වේවා නිරෝගි වේවා සුවපත්තේවා. ඒ විදිහට මෛත්‍රී සහගත තමන්ගේ ජීවිතයේ ධර්මානුකුලෝ ධර්මය තුළ ගොඩ නගන්න. ඔබට කාලයක් යනකොට තේරෙයි මේ ධර්මයත් එක්ක ධර්මානුකූලව ගොඩනැගෙන ජීවිතයේ මොන තරන් සතුටින් ජීවිතය ගොඩනගාගන්න පුළුවන් අවබෝධයෙන් ගොඩනැගෙන ජීවිතයක් ධර්මය තුළ කොච්චර සතුටින් ගොඩනගන්න පුළුවන්ද කියලා. අන්නේ නිසා පිංහතුනි මේ ලැබූ නව වසර නවවසර කීවට මේ අපි විවහාර කරන වර්ෂය. ඒ විවහාර වර්ෂය ඒක ක්‍රිස්තු වර්සය වේවා අපි අද භාවිතා කරන්න මේ විවහාර වර්සය තිය නිසා අපි සාමාන්‍යෙන් අලුත් වර්ෂයක් ආරම්භ වෙලා තාම මුල් දින කීපය ගෙවීගෙන යන්නේ ති මේ ලැබූනව වසර තුළ ඔබේ ජීවිතේ ආපස්සට පසු තැවෙන දේවල් ඔස්සේ හිත දුකට පත්වවී පසු තැවි තැවි අයෝ මෙහෙම වුණා මෙහෙම වුණා මට මෙහෙම කරානං හරි එහෙම හිත පසු තැවි තැවි ඉන්න එපා. ඒ සියල් හිතෙන් අමතක අසූචි ගොඩක් වහලදානවා වගේ. පරණ දේවල් සම්පූර්ණයෙන් හිතෙන් අමතක කරලා මකලදා අලුතෙන් ඉපදුනා කියලා හිතා. ජීවිතය අලුතෙන් පටන්ගන්න. එහෙම පටන් අරගෙන සද්ධාව හොඳට දියුණු කරගන්න. හොඳට සිල් රකින්න. හොඳ දහම් දැනුමක් ඇති කරගන්න. ත්‍යාග සම්පත්ති අතහැරීම ජීවිතය පුරුදු කරන්න. ප්‍රඥාව භාවනාවකේදේ හොඳට නුවනින්ගේ ප්‍රඥාව වැඩෙන ක්‍රමේ නිතර බණහලා අහන ධර්මය ඔස්සේ හිත යෝනිසෝ මනසිකාරයකේ දෙනවන ප්‍රඥාව වැඩෙනවා එකයි ප්‍රඥාව ලබන ක්‍රමේ. ආලවක බුදු හාමුදුරන්ගෙන් අහනවා කතන්සු ලබතේ පඥ්ඥා ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද. බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධානෝ අරහතන් දම්මන් නිබ්භාන පත්තිය. සද්ධාවෙන් නිවන කරායන ධර්මය අහන්. සුස්සූසා ලබතේ පඥ්ඥා අපමත්වෝ විචක්කනු. ඒ ඇසූ ධර්මය අප්‍රමාදීව නුවනින් විමසන්න. අප්‍රමාදීව විචක්ෂණී නුවනින් විමසන්. එකන හොඳට බණහලා ඒ ධර්මයට අනුකූලව යෝනිසෝ මනසිකාරය දෙන්න තමන්ගේ ජීවිතය තුළින් ආපස්සට විමස බලන්න. අන්න එතකොට ඔබට ප්‍රඥාව දියුණු කරගන්න පුළුව. ඉතිගෙන සාධ ගොඩා ඔබ භාග්‍යවන්තයි අද ගොඩා අපිට බණහන්න තියෙනවා. අද කොච්චර ධර්ම දේශනා අපිට ගුවන් විදිලිවල රූපවාහිනිවල කොච්චර බණහිනොත් ධර්මය මැහෙන නාලිකා තියෙනවා. බණ පොත් කැසට් CD ධර්මය හොයන කෙනෙකුට මීට අවුරුදු 30-40කට පෙර අපේ ආච්චිල සියල්ලට මිය පරලවගේ අම්මල තාත්තලට මේ තරම් බණහන් වාසනාවක ඒ කාලි තිබුන්නේ. අද මේ තාක්ෂණය මේ මාධ්‍ය හැම දෙයක් මේ ධර්මය අහන කෙනෙකුට ධර්ම ඉගෙන ගන්න කෙනෙකුට හොඳ අවස්ථාවක් ලැබිල තියෙන. ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න නිතර බණහන් ඒ අහන ධර්මය නුවනින් විමසන්න ධර්මයට අනුකූලව ජීවත්තෙන්. එහෙමනං ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ ලැබූ මනුස්ස ජීවිතය දින සති මා සවුරුදු ගෙවී මරණය කරලංවෙන්. අපි දන්නෙත් නෑ කවදක් කොත්තන කොයි මොහොතේ කාට ඉස්සරවීද කවුරු ඉස්සරවීද මොන විදිහට අපේ ජීවිත අවසන් වීද අපි කවුරුත් දන්න. හැබැයි අපි දවසින් දවස මොහොතින් මොහොත යන්න මරණය කර අප්‍රමාදීවෙන් අප්‍රමාදී ඔබේ ජීවිතය තුළ සද්ධා සීල සුතතියාග ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.